වෙල්කම් බැක්. මේ වීඩියෝ එකේදී කතා කරන්නේ ඔයාලා eBay එකේ මල්ටිපල් ක්වොන්ටිටි ඔයාලගේ සෙල් එකක් වෙලා තියෙනම් එහෙම ඔයාලගේ ප්‍රොෆිට් එක කැල්කියුලේට් කරගන්නේ කොහොමද කියන එක මේ Google Sheet එකක් යූස් කරලා කොහොමද කරන්නේ කියන එක මම මේ වීඩියෝ එකේදී කතා කරනවා. මම ප්‍රොෆිට් eBay එකේ ඩිරෙක්ට් ෂිපින් කරද්දී ප්‍රොෆිට් කැල්කියුලේට් කරන කලින් වීඩියෝ එකක් කරා පාර්ට් 1 විදිහට මේ පාර්ට් 2 එක තමයි. පාර්ට් 1 එකේදී කරේ එක ක්වොන්ටිටි එකක් එක ක්වොන්ටිටි එකක් සෙල් කරාට පස්සේ ප්‍රොෆිට් එක කැල්කියුලේට් කරගන්නේ කොහොමද කියන එක. මේකෙදි කතා කරන්නේ මල්ටිපල් ක්වොන්ටිටිස්, ඒ කියන්නේ ක්වොන්ටිටි දෙකක් තුනක් ඒ වගේ එකකට වඩා වැඩි ගාණක් සෙල් කරාට පස්සේ කොහොමද ඔයාලගේ ප්‍රොෆිට් එක කැල්කියුලේට් කරගන්නේ කියලා. පළවෙනි වීඩියෝ එක බැලුවේ නැත්නම් ඔයාලා අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලලා ඉන්න. මම මේ වෙලාවේදී මෙන්ෂන් කරන්න මේ වීඩියෝ එකේ කොහේ හරි ඒක බලලා ඉන්න. ඒකෙදි ඔයාලට අයිඩියා ගන්න පුළුවන් අයිටම් එකක් ලිස්ට් කරන්න කලින් මම කීයකටද මගේ ප්‍රොෆිට් මාජින් එක තියලා අයිටම් එකේ ප්‍රයිස් එක දාන්න ඕනේ කියන එක සහ එක ක්වොන්ටිටි එකක් සෙල් වුණාට පස්සේ කොහොමද මම ප්‍රොෆිට් එක කැල්කියුලේට් කරගන්නේ කොහොමද කියන එක ඔයාලට බලන්න පුළුවන්. මේ වීඩියෝ එකෙන් මම එක්ස්ප්ලেইন කරනවා පැහැදිලිව. එතකොට මෙන්න මේ වීඩියෝ එකේදී අපි කතා කරන්නේ වෙනස් දෙයක්. ක්වොන්ටිටිස් එකකට වඩා වැඩි ගණන් සෙල් වුණාට පස්සේ ඔයාගේ ප්‍රොෆිට් එක කැල්කියුලේට් කරනවා. එතකොට ඔයාලට අයිටම් එක සෙල් වෙන්න කලින් කොහොමත්ම මේ ෂීට් එක පාවිච්චි කරලා කිසිම අදහසක් ගන්න බෑ. මොකද ඔයා දන්නේ නැහැ ඔයාගේ අයිටම් එකේ ක්වොන්ටිටිස් එකකට වඩා වැඩිපුර ගන්න සෙල් වෙනවා නම් එහෙම ඒ කීයක්ද කියලා. එතකොට ඔයාලට අයිටම් එකේ ප්‍රයිස් කරද්දී එක ක්වොන්ටිටි එකක්, ඒ කියන්නේ මෙන්න මම මේ සම්පූර්ණ මේ Google Sheet එක යට description එකේ mention කරලා තියන්නම්. මේක පාවිච්චි කරලා ඔයාලට බලන්න පුළුවන් අයිටම් එකේ ප්‍රයිස් එක මම කීයද දාන්නේ කියන එක. සහ එක ක්වොන්ටිටි එකක් සෙල් වුණාට පස්සේ ඒකේ ප්‍රොෆිට් එකත් කැල්කියුලේට් කරලා බලන්න පුළුවන්. ඒ වුණාට මේකෙදි කලින් අයිටම් එක සෙල් වෙන්න කලින් කිසිම වැදගත්කමක් නැහැ. මේක තියෙන්නේ මල්ටිපල් ක්වොන්ටිටිස් සෙල් වුණාට පස්සේ ඒකේ ප්‍රොෆිට් එක බලාගන්න. හරි. අපි එමු වීඩියෝ එකට. මම ඔයාලා කලින් වීඩියෝ එක බලලා නම් තියෙන්නේ. ඔයාලා දන්නවා මේ මොනවද කියලා. මම ඒකින්ද ඉක්මනට මෙතන ඩිස්ක්‍රයිබ් කරගෙන යන්නම්. ඩේට් එක අපිට දාන්න පුළුවන්. ඩේට් එක අපි අද ඩේට් එක දාමු. මම මේ කරන්නේ just stick මේ වල මේ වීඩියෝ කරන්නේ ඕඩර් නම්බර් එකක් දාලා තියෙනවා. ඔයාලට ලේසි. මෙතන ඕඩර් නම්බර් එක අපි දානවා. ඊට පස්සේ sold for කියලා දාන්නේ ඔයාලගේ ප්‍රොඩක්ට් එකේ එක ක්වොන්ටිටි එක ඔයාලා දාන ප්‍රයිස් එක. ඒ වුණාට මම එක ක්වොන්ටිටි එක වීඩියෝ එකේදී item subtotal කියලා කතා කරේ ඒ ප්‍රොඩක්ට් එකෙන් එක ක්වොන්ටිටි එකක් ගන්නවා නම් ප්‍රයිස් එක item subtotal විදියට දැම්මේ. ඒ වුණාට මෙතනදී sold for කියන එක යටතේ තමයි එක ක්වොන්ටිටි එකක් ගන්නවා නම් ප්‍රයිස් එක කියලා දාන්න. අපි හිතමු ඔයාලා බොටල් එකක් නම් සෙල් කරන්නේ. බොටල් එක $10යි නම් $15 කියලා හිතමු. එතකොට අන්න ඒ එක ක්වොන්ටිටි එකක ප්‍රයිස් එක තමයි මෙතන දාන්නේ. අපි හිතමු $15යි කියලා බොටල් එකේ එක පීස් එකක ගන්න. ඊට පස්සේ ඔයාලා සෙල් කරන මේ වෙලාවේ ක්වොන්ටිටිස් 3ක්. එතකොට item sub total එක විදියට දාන්නේ මෙන්න මේක වැඩි කරන්න ඕනේ ක්වොන්ටිටිස් ගානේ. එතකොට අපි දාමු සමානයි sold for කියන එක වැඩි වෙන්න ඕනේ quantity amount එක කියන්නේ මේ වෙලාවෙදි නම් 3යි. shipping charge එක ඔයාලා මෙතන shipping charge එක දාන්න නැත්නම් ප්‍රශ්නයක් නැහැ. දානවා නම් shipping charge එක charge කරනවා නම් එහෙම ඔයාලට දාන්න පුළුවන්. මම මෙතන $3.99 කියලා දාන්න. ඊට පස්සේ sale tax එක usually මේ item subtotal එකෙන් percentage එකකින් මම කලින් වීඩියෝ එකේදී මේක කතා කරා. අපි 7.5 කියලා හිතමු. ඒකට වඩා වැඩි ගාණක් ගිහිල්ලා තියෙනවා නම් එහෙම ඔයාලා මැනුවලි මෙතන දාන්න. නැත්නම් ඔයාලට මේ වීඩියෝ දෙකේදීම මම කියනවා මම මේ Google Sheet එකේ යට මෙන්ෂන් කරලා තියෙනවා ඔයාලට මේකම edit කර ගන්න පුළුවන්. මම edit access දෙන්න. edit කර නැත්නම් මෙහෙම දෙයක් කරන්න බලන්න. ඔයාලා මේ Google Sheet එකට ගිහලා මේක download කරන්න. download කරාට පස්සේ ඔයාලටම individually මේක edit කරගන්න පුළුවන්. නැත්තම් මේක ඔයාලා මෙතනම edit කරන්න ගියොත් එහෙම අනිත් අයට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මේ අගයන් වෙනස් වෙලා. sale tax කියන එක item subtotal එකකින් up to 7.5
5 කියලා percentage එකක් අපි ගන්නවා කියලා. තව සේල් ටැක්ස් එක ගන්නවා. ඩිස්කවුන්ට් එක ඔයාලා දෙන්න නැත්නම් ප්‍රශ්නයක් නැහැ. මේ සේල් ටැක්ස් කියන එක කස්ටමර්ගේ ලොකේෂන් එක අනුව වෙනස් වෙනවා. ලොකේෂන් එක USA නම් එක සේල් ටැක්ස් එක USA වලත් ස්ටේට් වයිස් එක වෙනස් වෙනවා. UK නම් යුරෝප් රීජන් එකේ නම් සමහරවිට සේල් ටැක්ස් එක වැඩි වෙන්න පුළුවන්. ඒ රීජන් එකේ තියෙන ගවර්න්මන්ට් රෙගියුලේෂන්ස් අනුව තමයි මේක වෙනස් වෙන්නේ. ඩිස්කවුන්ට් එක දාන්න නැත්නම් ප්‍රශ්නයක් නැහැ. මම මේ වෙලාවේ දාන්න නැති අවස්ථාවක් ගන්න ඩිස්කවුන්ට් 0 කියලා හිතමු. ෆීස් බේස්ඩ් ඔන් කියන ගාන අපි දාන්නේ සාමාන්‍යයෙන් මම දීර්ඝ වශයෙන් කතා කරන්න යන්නේ නැහැ කලින් කතා කරපු නිසා. සමරි එක යනවා මෙන්න මේ තුනේ සමරි එක එකකින් අඩු වෙන්න ඕනේ. ඔයාලා දන්නවා ඩිස්කවුන්ට් කියන එක. මේක තමයි fees based on කියන ගානට එන්නේ. final value fee එක අපි හිතමු 12% කියලා. 12.55 කියන එක මම කලින් මෙතන දාලා තියෙන ගාන තියෙනවා. අපි හිතමු 12% කියලා. එතකොට ඒක සමාන වෙනවා ඔයාලා දන්නවා fees based on කියන ගානෙන් සමානයි ඒක වැඩි කරනවා 12% කියලා අපි හිතමු. එතකොට final value fee එක මේ ගාන එන්නේ. international fee එක ඔයාලා දන්නවා registered country එකෙන් නැතුව වෙන country එකකට ship කරනවා නම් යන fee එක. එතකොට ඔයාලා ශ්‍රී ලංකාව වලින් තමයි export කරන්නේ. ඔයාලා direct shippers ලා අනිවාර්යෙන් ඔයාලා international fee කියන එක 1.3% එකක් දාන්න ඕනේ මේ fees based on කියන ගානේ. ඒක සමානයි fees based on වැඩි කිරීම 1.3%. මෙතන fee subtotal කියලා කියන්නේ මෙන්න මේ fees එකේ total එක. එතකොට ඒක දාන්න ඕන ඔයාලා sum මේ දෙකේ total එක. ඊට පස්සේ total fees for the item කියන්නේ මෙන්න මේ fee subtotal කියන එක වැඩි කරන්න ඕන ඔයාලා quantity එකකින්. අපි දැන් මේ වෙලාවේ අපි bottle කියන එක example එකකට ගත්තේ ඒ bottles 3ක් sell වුණා කියලා තමයි ගත්තේ. එතකොට මෙන්න මේ සමානයි fee subtotal කියන එක multiply වෙන්න ඕනේ මේ වෙලාවේ නම් quantities 3යි කියන්නේ මම 3න් වැඩි කරනවා. final value fee කියලා කියන්නේ ඔයාලා දන්නවා මේක fixed amount එකක්. මොන region එක මොන country එක sell එකක් කාට මොන sell එකකින් මොන බයට උනත් මේක $0.3 fixed amount එකක්. ඒක හිමම තියෙනවා. total fees for the item කියන්නේ මෙන්න මේ total fees calculate වෙන්නේ මෙතන total fees for the item කියන එකට final value fee එක එකතු වුණාට පස්සේ වෙන ගාන. ඒක සමානයි sum එක මේ දෙකේ. එතකොට total fees එන්නේ $21.19 වෙන්නේ. payout එක වෙන්නේ එතකොට මේක සමානයි ඔයාලා හැදෙන්න ඕනේ item subtotal එකෙන් අඩු වෙන්න ඕනේ discount එක. ඒකෙන් අඩු වෙන්න ඕනේ මෙතන තියෙන total fees කියන එක. එතනින් තමයි payout කියන එක එන්නේ. මම හිතනවා ඔයාලට තේරෙනවා කියලා item subtotal එකෙන් discount එක අඩු ගන්නවා total fees එක අඩු වෙනවා. එතකොට තමයි payout කියලා එන්නේ. මේ payout කියන්නේ ඔයාලගේ penny එකට in dollars ප්‍රමාණය. payout in LKR කියලා කියන්නේ මෙන්න මේ payout එක ඔයාලා bank withdrawal එකක් කරනවා නම් එහෙම අදාළ bank එකේ අදාළ දවසේ penny එකෙන් ඔයාලට decide කරලා දෙන rate එක 2021 මේ වලදී නම් 364 ගාණක් වගේ යන්නේ. අපි හිතමු මේක අනිවාර්යයෙන් වෙනස් වෙන්න පුළුවන්. ඔයාලා manually enter කරන්න ඕනේ ඒ දවසේ අඩුම වශයෙන් ඒ සතියේවත් ඔයාලා සතියකට එක දවසක් කලින් කිව්ව විදිහට
වීක්ලිවත් එක අප්ඩේට් එකක් ගන්න දැන් යන රේට් එක කොහොමද කියලා. එතකොට මෙන්න මේ පේ අවුට් එක ඒ රේට් එකෙන් මල්ටිප්ලයි කරලා තමයි පේ අවුට් ඉන් LKR කියන එක ගන්න ඕනේ. මම මේ වෙලාවේ 360 කියලා දානවා. එතකොට සමානයි pay out in USD dollars කියන එක multiply වෙන්න ඕනේ මම මේ අද දවසේ දැම්ම 360 කියන රේට් එක. මේ රේට් එකත් අනිවාර්යයෙන් වෙනස් ඇති. මම roughly වගේක් දැම්මේ. එතකොට product cost කියන එක මම කතා කරා. product cost එක ඔයාලා හිතන්නේ මේ බොටල් එක ඔයාලා එක්ස්පෝර්ට් කරන්න යන එක LKR වලින් හිතන්න 800යි කියලා. එතකොට 800 quantity එකෙන් multiply වෙන්න ඕනේ 800. එතකොට අපි quantity එක 3යි කියලා ගත්තේ. එතකොට 2400යි. courier charge in ශ්‍රී ලංකා කියන එක ඔයාලා හිතන්න බැරි වෙලාවත් ඔයා ඉන්න තැනට ඔයා රීසෙලර් කෙනෙක් නම් සමහරට ගෙන්න ගන්නවා පුළුවන්. manufacturer නම් ඔයාට එතකොට මෙතනදී courier charges in ශ්‍රී ලංකා කියන එක 0 වෙන්නේ. එහෙමනම් ප්‍රශ්නයක් නෑ 0 දාන්න. courier ඔයා රීසෙල් කරනවා නම් එහෙම ඒ ඔරිජිනල් මැනුෆැක්චරර්ගෙන් ඔයාට ප්‍රොඩක්ට් එක ගනිද්දි charge එකක් යනවා. අපි හිතමු මම මේ වෙලාවෙ එහෙම යනවා කියලා හිතලා ඒ ගානක් දාන්නම් 700ක් කියලා දාන්න. පැකේජින් කොස්ට් එක ඔයාලට එතකොට එකම බයයට යවන්නේ පැකේජින් කොස්ට් එක ඔයාලා එතකොට මේ බොටල්ස් තුනම එකපාර පැක් කරන්න ඕනේ. එතකොට පොඩි ගානක් යනවා. අපි 800යි කියලා හිතමු. එතකොට shipping cost එකත් quantities තුනම එකපාර ship කරන්න. එතකොට අපි ඒකට දාමු 2500ක ගන්න කොලා private service එකකින් ship කරනවා නම් එහෙම මම මේ ඔක්කොම example dummy මේ ගණන් දාන්නේ. ඔයාලගේ ගාන දාලා count කරගන්න. ඊට පස්සේ total fees in ශ්‍රී ලංකා කියන මෙන්න මේ හතරේ sum එක මේ හතරේ sum එක එතකොට total මෙතන total fees in ශ්‍රී ලංකා කියලා මම මේ columns දෙකක් වෙන වෙනම දාලා තියෙනවා. එහෙම ප්‍රශ්නයක් නැහැ. මම මේ එක quantity එකට වඩා වැඩි ගානකට යනවා නම් එහෙම යන මේ කියන්නේ additionally යන එකම දේ මේ product cost එක වැඩි වෙන එකනේ. product cost එක quantities ගානේ multiply කරපු හින්දා මම එතන මේ multiply quantities කියන එක මෙතන ඇතුළත් වෙලා තියෙනවා. අනිත් මේවට multiple quantities කියන එක යනවා. කියන්නේ එක product එකක් ship කරනකොට වඩා යන packaging එකත් මම මෙතෙන්ට add කරානේ. shipping cost එකත් add කරා. එතකොට මම මෙතන columns දෙකක් අවශ්‍ය නැහැ. එතකොට මම මේ column එක අයින් කරනවා. total fees in Sri Lanka for total fees in Sri Lanka කියලාම මම එතකොට මේ column එක වෙනස් කරනවා. එතකොට මේ තියෙන ශ්‍රී ලංකාව තුල යන ඔක්කොම cost එක. ඊට පස්සේ net profit in ශ්‍රී ලංකා කියන්නේ මේ pay out එක total fees වලින් අඩු කරාම ඉන ගණන. pay out එක අඩු වෙන්න ඕනේ total profit කියන එකෙන් අඩු වෙන්න ඕනේ 2170. net profit percentage එක කියන්නේ ඔයාලා දන්නවා සමානයි net profit මේක බෙදන්න ඕනේ මේ total fees වලින්. ඊට පස්සේ ඒක වැඩි කරන්න ඕනේ. අපි බලමු වැඩි කරන්න ඕනේ 100%. net profit සමානයි net profit within total fees මේ තියෙන්නේ net profit percentage එක. එතකොට ඔයාලට මේක මම අර කලින් listing එක දාති item price එක වෙනස් කරනවා කිව්වනේ. එතකොට මේකට අනුව item subtotal එක adjust කරගන්න විදිහක් නැහැ. එතකොට මොකද ඔයාලා දන්නේ නැන්නේ
අයිටම් එක සෙල් වෙන්න කලින් ඔයාලට quantities කීයක් සෙල් වෙනවද කියලා ඔයාලට බලන්න පුළුවන්. එකම දේ මෙතන සේල් එක වුණාට පස්සේ මෙන්න මේ net profit percentage එක ඔයාලට check කරලා confirm කරගන්න පුළුවන් ඔයාලට 30ත් 40ත් යන range එකේද තියෙන්නේ කියලා. එහෙම range එකේ තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. බැරි වෙලාවත් ඒ range එකට වඩා අඩු වෙලා තියෙනම් එහෙම ඔයාලා අනිවාර්යෙන් මොකක්ම හරි දෙයක්. ඒ කියන්නේ මේවා දැන් packaging cost එකේම ඔයාලගේ quality එකට ප්‍රශ්නයක් තමයි අඩු කරගන්න පුළුවන් නම් අඩු කරගන්න. එහෙම මේ fees in ශ්‍රී ලංකා කියන පැත්තෙන් අඩු කරගන්න බැරි නම් එහෙම ඔයාලට වැඩි කරගන්න පුළුවන්. ඒ කියන්නේ net profit percentage එක 30ටත් වඩා අඩු නම් මම කතා කරන්නේ එක්ක ඔයාලට කරන්න පුළුවන් මේ fees අඩු කරන එක නැත්නම් item එකේ price එක වැඩි කරන එකනේ. මේකත් අඩු කරගන්න try කරන්න. එහෙම බැයි නම් ඒ කියන්නේ quality එකට හානියක් නොවි. නැත්නම් item price එක වැඩි කරගන්න පුළුවන්. එක quantity එක ගණන. එහෙම ඔයාලට වැඩි කරගන්න පුළුවන් නම් solve for කියන එක මෙතන $15 කියලා තියෙන පොඩි ගානකින් වැඩි කරගන්න මෙන්න මේ percentage එක 30ටත් වඩා අඩු නම් ඔයාලගේ profit margin එක නැති කරගන්න එපා. ඒ වගේම 40කටත් වඩා මම කරන ඉල්ලීමක් වැඩි කරගන්න එපා මං හිතන විදිහට. ඒ විදිහට ඔයාලගේ profit margin එක තියන්න ඔයාලා එහෙම ඔයාලගේ item එකේ ගාන පොඩි ගානකින් වැඩි කරලා ඊළඟ පාර quantities 3ක් sell වුණාට පස්සේ ඔයාලගේ profit margin එක loss වෙන්නේ නැති වෙන්න තියාගන්න. හරි, මේ වීඩියෝ අපි කතා කරේ ඔයාලගේ eBay එකේ direct shipping කරද්දී quantities එකකට වඩා වැඩි පුර sell වෙලා තියෙන වෙලාවක ඔයාලගේ profit එක calculate කරගන්නේ කොහොමද කියන එක සහ profit margin එකෙන් පිට ගිහිලා තියෙන අඩු වෙලා තියෙනම් එහෙම ඔයාලගේ ඊළඟ පාර එහෙම profit margin එක loss නොවි තියාගන්න item එකේ price එක කොහොමද adjust කරන්න කියන එක අපි කතා කරේ. Thank you.